समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स मेत्ताय भिक्खवे चेतो विमुक्त्या आसेविताय पाविताय बहुलीकताय यानिकताय वत्तुकताय अनुष्ठिताय परिचिताय सुसमारद्धाय एकादशानि संसा भाटिकंका कतमा दसति सद्धर्म श्रवणाभिलाषी सत्पुरुष वासनावंत पिंगवत्नी ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විශ්ව සංකේය අක්ෂයකටත් එහා ඉඳන් පාරමී පුරාගෙන තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ මේ හිතත් එක්ක කෙරෙන ගනුදෙනුව හිතත් එක්ක සිද්ධ වේගන යන වැරදි ගනුදෙනුව පිළිබඳව ලෝක සත්වයාට සිහිපත් කරලා දීලා ලෝක සත්වයාට පෙන්වලා දීලා ඒ ලෝක සත්වයාගේ සිතෙහි පාළ වෙන වැරදි සිතවිලි අයින් වෙන ක්‍රමවේදය පෙන්නලා නිකම්ම අයින් කරන්න කිව්වේ නෑ අයින් වෙන ක්‍රමවේදයක් පෙන්වුවා. ඒ වගේම නිවැරදි සිතවිලි ඇති වෙන ක්‍රමවේදය පිළිබඳව හරියාකාරයෙන් දේශනා කළා. නිකම්ම ඇති කරගන්න කිව්වේ නෑ මේකයි අපිට වටින්නේ. ඇති වෙන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එහෙම දේශනා කරගෙන එන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විවිධ අනිච්ච සංඥා අනත්ත් සංඥා නට්ටික සංඥා ඊට පස්සේ ආදීනව සංඥා ආදී වශයෙන් මනුස්ස సంతానගතව නැගෙන වැරදි සිතිවිලි සියල්ල පින්වත්නි මේක හොඳට මතක තියාගන්න ඕනේ හරිද? අපි මේ වැරදි සිතිවිලි එකක්වත් බලහත්කාරයෙන් ගන්නෙ මේවා පින්වත්නි අපේ අවිද්‍යාව නිසා කියන්නේ පෘථග්ජනයාගේ තියෙන අවිද්‍යාවේ ස්වභාවය නිසා මෝහය නිසා නැగిලා එන දේවල්. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේකට හේතු හොයාගත්තා. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු බංගා නිරුද්ධති. ධම්සප්පවතුන් සූත්‍රය එහෙමනේ දේශනා කළේ. වැරදි සිතිවිලි එන හේතුව හොයාගෙන වැරදි සිතිවිලි අයින් කළා. අයින් වෙන ක්‍රමවේදය දේශනා කළා. නිවැරදි සිතිවිලි මොනවද කියන එක හඳුනාගත්ත බුදුරජාණන් වහන්සේ නිවැරදි සිතිවිලි නැగిලා එන ක්‍රමවේදය පිළිබඳව ලෝකයට ලිපෙහෙලි කළා. අද දවසේ ධර්මදේශනාවට මාතෘකා කළේ පිංගුතුල්ලා කවුරුත් අහලා තියෙනවා මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මෛත්‍රී භාවනාවෙන් ලබන අර්පණා තත්වය ගැනයි මේ ගාථාවේ මාතෘකා පාඩේ අදහස වෙන්නේ. පින්වත්නි මෛත්‍රී භාවනාව කියන එක දැන් අද වෙනකොට මේ සාමාන්‍යයෙන් මේක මේ ටිකක් වරදවා ගන්න ස්වභාවයක් දකින්න ලැබෙනවා. මොකද මේ බොහෝ දෙනෙක් අර මම මේකට කියන්නේ ගිරව් භාවනාව කියලා. ගිරව් භාවනාවට හුරු වෙලා ඉන්නවා. කොහොමද? කටින් කියනවා මම වෛර නැත්තෙක්ෙම්වා සුවපත් වූ සිතත් එක්කෙම්වා මෙහෙම වෙත්වා අපේ එකට දාලා තියෙන දේවල්. ඊර්ෂ්‍යා නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා කොහක සිත් නැත්තෙක් වේවා විවිධ ඒවා දාලා. හැබැයි මේ පිංගතුල්ලා බලන්න දැන් මෙච්චර කාලයක් එහෙම මෛත්‍රී භාවනාවක් කළා නම් මම තරහ නැත්තෙක් වෙම්වා කීම තුල ඔබේ දැන් තරහ නැති වෙලාද? මම වෛර නැත්තෙක් වෙම්වා කියලා දැන් ඔබේ ඔය පාරම්පරික වෛරකාරයෝ පිළිබඳව ඔබට තියෙන හැඟීම කොහොමද? හිතවත් අහිතවත් මැදිහත් වෛරී අවෛරී අයව පිරික්සලා බලන්න. ඔබට මේ පිරික්සා බැලීම තුල තාමත් වෙනද වගේම තරහ යනවනම් හරිද? මෛත්‍රී භාවනාව කරන කෙනෙක්ගේ පින්වත්නි තරහ නැති වෙලා කියන්නේ මේ වේදනාකාරී පීඩාකාරී සිතුවිලි නැති වෙලා සංසුන් යහපත් සිතුවිලි එන්නේ.
ප්‍රේමය නෙමෙයි මෛත්‍රී සහගත සිතුවිලි එන්න ඕනේ. ප්‍රේමය කියන්නේ ආදරයට කියන තවත් නමක්, ආදරය කියන්නේ ලෝභයට කියන නමක් තවත් නමක්, ලෝභය කියන්නේ අකුසලයක්. එතකොට ලෝභය කියන්නේ අකුසලයක් නම් ආදරය කියන්නේ අකුසලයක්, ප්‍රේමය කියන්නේ අකුසලයක්. එහෙමයි ඔය චිත්තුප්පාද ඛණ්ඩයේ ධම්මසංගණී ප්‍රකරණයේ නම් ගානකින් මේ ලෝභය කියන එක අර්ථ දක්වලා තියෙනවා. එතකොට ආදරය, ආසාව, කැමැත්ත මේ ඔක්කොම ලෝභයට කියන තවත් නම. හරි දැන් ඔක වෙලා තියෙන්නේ මේකයි. අර මට ඔයාට ලෝභ හිතුණා කියන්න බෑනේ. ඒක කැතයිනේ. ඒ නිසා කියනවා මට ඔයාට ප්‍රේමයක් ඇති වුණා, ආදරයක් ඇති වුණා. ලෝභ හිතුණා කියලාම මේ වෙන පරියායකින් කියනවා. අර බඩගිනි කියන්නේ නැතුව කන්න ටිකක් තිබ්බනම් හොඳයි කියනවා වගේ තමයි. දෙකම එකයි. මෛත්‍රිය කියලා කියන්නේ පින්වත්නි ඇලීමක් නෙමෙයි. ඒක කරුණාවක් එක්ක මිශ්‍ර වෙච්ච තවත් කෙනෙක්ගේ යහපත පිළිබඳව අතුලාන්තයෙන් සිතන සිතුවිල්ල. මෙන්න මේ සිතුවිලි තමන්ගේ ජීවිතේ නැగిලා ඉන්නේ නැතුව, කියන්නේ තමන්ගේ හිතින්ම මේක නැగిලා ඉන්න ඕනේ වගේ පින්වත්නි. නැතුව කොච්චර කටින් මම වෛරණෙත් එක්කම වා සූපත් වූ සිතත් එක්කම වා කියවට වැඩක් නැහැ. ඔබේ අතුලාන්ත සිතේ සිතුවිලි තාමත් හරියට එන්නේ නැහැ. එන වැරදි සිතුවිලි නම් එන්නේ ඔබට මේ බෙහෙත් එක පත්‍යම් වෙලා නැහැ. ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ධර්මදේශනාව යොදාගන්නේ සැබවින්ම මෛත්‍රී සහගත සිතුවිලි හිතේ නැగిලා එන්නේ. දැන් පින්වත්නි තරහ ගන්නකො. දැන් ඔය ඇත්තෝ තරහ ගන්නවද ඔබට තරහ එනවද? කල්පනා කරන්න. ඔය ඇත්තෝ තරහ දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට බැනගෙන යනවා ගේ ඉස්සරහට වෙලා අපේ අම්මට හරි මට හරි බයිනවා. මං කියනවාද පොඩ්ඩක් ඉන්න ඔයා මගේ අම්මට බයිනව නේද? මං කාමරයට ගිහලා තරහ ටිකක් අරන් එන්නම්. එහෙම කියලා දැන් ඔයා මට බයිනවා දැන් මං තරහ ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්නවා මං තරහ ගන්නකම් කියලා ඔය ඇත්තෝ මේක ගන්නවද නැත්තම් අපෙන් කිසිම විමසීමක් නැතුව අපේ කිසිම පාලනයක් නැතුව අපේ කිසිම අවසරයක් නැතුව මේ තරහ කියන එක අපේ හිත පෙලාගෙන ඇවිල්ලා අපිව යට කරගන්නවා. සමහරු ඉන්නවා දැන් තරහ ගියාම පින්ගත්නි හොත්තම වචන වලින් කියනවා. හරි? හොදම දේවල් වලින් කියලා කරන්න ඕනි දේවලුත් කියලා පස්සේ හිතෙනවා අපරාධි මං අරම කිව්වේ. අන්න බලන්න. එහෙනම් ඒ මිනිස්යාට තියෙන හැඟීමක් මං එහෙම වචන කියන්න හොඳ නෑ. හැබැයි තරහ ආපු වෙලාවට මොකද වෙන්නේ? ඇත්ත වැහෙනවනේ. මෝහය කියන කෙනා. මෝහය කියන චෛතසිකය අකුසල සාධාරණ චෛතසිකය. හිරියොත්ප්ප නැති වෙනවා, නොසන්සුන් වෙනවා. හිරියොත්ප්ප නැති වෙලා උද්දච්ච කියන චෛතසිකයත් මෝහය කියන අකුසල සාධාරණ චෛතසිකයත් ඉස්මතු වීම තුළ වෙන්නේ අම්මා තාත්තා වැහෙනවා. දැන් ඔය ඇත්තෝ තරහ කියන එක යනවනම් කොයි වෙලේ හරි අම්මා හරි තාත්තා හරි එක තරහක් ඇති වුණොත් පින්වත්නි ඔබ දන්නේ නැති වුණාට පොරවක් අරගෙන අම්මට ගහනවා කියන එක තප්පරයක වැඩ. පිළිකාව තියෙනවා නම් කොයි වෙලේ මැරෙයිද කියලා කියන්නේ. හරි? ඒ නිසා තරහ කියන පිළිකාව ඔය ඇත්තන්ගේ හිතේ තියෙනවා නම් හරිද මගේ පිටින්. කොයි වෙලේ මේ තරහ කියන පිළිකාවෙන් ඔය ඇත්තන්ගේ ජීවිත විනාශ වෙයිද කියලා කියන්න බෑ. මේ බන්ධනාගාරේ ඉන්න 90 ගණනක්. එල්ලුම් ගහට නියම වෙලා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින බොහෝ දෙනෙක් කතා කරාට පස්සේ කියනවා පින්වත්නි මේ හදීසි කෝපය නිසානේ අපේ හැමදෙරෝනේ අපිට ඔබ වහන්සේලා වගේ කල්යාණ මිත්‍රයෝ ඒ කාලේ හිටියේ නේ. හදීසි කෝපය නිසා මේ සමහරු ඉන්න අපේ ඉංජිනේරුවෝ, දොස්තරවරු. මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ හිතේ තරහ පාලනය කරගන්න බැරිව ළඟ ඉන්න කෙනාට ගහනකොට අතින් ගහලා තියෙන පිහියකින් සමහරු ඒ ගහපු පාර වැදිලා තියෙන තාත්තට අනන්තරීය පාප කර්ම සිද්ධ වෙනවා. තරහ කියන පිළිකාව ඔය හිතේ තියෙනවා නම් ඔක කොයි වෙලේ හරි නැగిලා ඉන්න පුළුවන්. ඒ බය ඔබ මුලින්ම ඇති කරගන්න. රාගයත් එහෙමයි හරි. රාගය කියන පිළිකාව ඔය හිතේ තියෙනවා නම් ඒක කොයි වෙලේ හරි නැగిලා ඉන්න පුළුවන්. ඒ නිසා මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුලේ තරහ කියන එක නැగిලා එනකොට පාලනය කරනවා නෙමෙයි. තරහ කියන එක නැగిලා එන්නෙම නැති වෙන්න යට කරලා දැම්ම. හරි? එනවා කියනකොට දැන් පින්වත්නි මෙහෙම හිතන්නකෝ. දැන් තරහ එනකොට අපි ඔන්න එකම කෙනෙක් දෙතුන් පාරක් එකම වැරද්ද කරනවා. අපි කියනවා මේ මං ඔක සැරයක් කව නවත්තන්න කියලා. පළවෙනි පාර ටිකක් කරුණාවෙන් කියනවා මේ ඔක කරන්න එපා. දෙවෙනි පාරත් ඒකම කරනවා කියලා හිතන්න. එතකොට මොකද කියන්නේ? මේ දැන් මං එකපාරක් කිව්වා. තුන්වෙනි පාරත් කරනවා. දැන් මේකට එකපාරක් කියවට අන්න බලන්නකෝ තරහා කියන එක අපි දන්නේම නැතුව නැగిලා එනවා. ඊට පස්සේ හතරවෙනි පස්වෙනි පාර කරනකොට මොකද වෙන්නේ? මගේ සීමාව පන්නන්න එපා. මගේ රතු කට්ට පයින්නයි එන්නේ දැන්. එහෙම කියලා මේ බලහත්කාරකම් කරනවා නේ. කියන්නේ මේ මරණීය තර්ජනයක් කරන්නේ මගේ රතු කට්ට පන්නන්න එපා. මං නරක කෙනෙක්. මගේ ඇතුළින් සතාව එළියට ගන්න එපා. අපි ඔහොම කියනවා. ඇයි එයා මේ මරණීය තර්ජනයක් කරන්නේ මේ මට කේන්ති ගියොත් මං ගහයි ඈ මරයි ඈ
මම දන්නේ නැහැ, මංවත් දන්නේ නැහැ, මට කේන්ති ගියාම මාව කන්ට්‍රෝල් නැහැ. ඇයි මේ කියන්නේ? හිතේ තරහ නැගිලා එනවනම් එන තරහා සීමා කරන්න මගේ පින්වත්නි වැටවල් ගැහුවට බෑ. විස්කම්මන වශයෙන් යම් ප්‍රහීනයක් කරගනි සමාධියකින්. හැබැයි අනුශය වශයෙන්ම ද්වේෂ අනුශය ප්‍රහීන කළේ නැත්තම්, රාග අනුශය ප්‍රහීන කළේ නැත්තම් නැගිලා එනකොට පාලනය කරනවා කියන එක බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් හරය නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා තරහා කියන එක නැගිලා එන්නෙම නැති වෙන්නේ යට කළා දාන්න. තරහා කියන එක හොඳම නැති දෙයක්. වෙන්නේ මේ තරහ කියන්නේ හරියට මේ මං කියන්නම්කො පිළිකාවක් වගේ එකක් කියලා. දැන් ඔයත්තන්ට පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදිලා ඔබ මොකද කරන්නේ? ඔන්න ඔය තියෙද්දෙන් මං ඔන්න ඒවා හොඳ කරගන්න බෙහෙත් ගන්න යන්නේ නැහැ නේ කියලා නිකන් ඉන්නවද? නැත්තම් හැදුනා කියපු දවසේ නම් බෙහෙත් ගන්න යනවාද? පිළිකාර වහලේ නවතින්නකොත් ඒකේ නවතිනවා. ගෙවල් දොරවල් විකුල්ලා බෙහෙත් කරන්නනොත් ඒත් කරනවා. අතප්පයක් කපන්නනොත් ඒත් කපනවා. ජීවිතේ බේරගන්න. ඇයි පිළිකාවට මෙච්චර බය? පිළිකාවට මෙච්චර බය? පිළිකාව නිසා අපි මැරෙන්න පුළුවන්. පිළිකාව නිසා මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එකපාරක් මැරෙයි. පිළිකාව නිසා කීපාරක්ද මැරෙන්නේ? එකපාරක් මැරෙයි. එකපාරින් පිළිකාවෙන් මැරෙන්න තරම් ඔබ ඔච්චර බය නම් මගේ පින්වත්නි, හිතන්නකෝ මේ තරහ කියන එක අරගෙන ගියොත් සසර ජීවිතේ අපායේ වැටිලා කොච්චර පාරයක් ගිනි ගොඩවල් වල වැටිලා මැරෙන්න වෙයිද? තිරිසනුන් වෙලා පාරවල් වල බස් වලට හැප්පිලා කන්ටේනර් වලට හැප්පිලා කීපාරක් මැරෙන්න වෙයිද මේ තරහත් එක්ක මැරෙන්න උනේ? එනිසා ඔබ පිළිකාව හොද කරගන්නවටත් වඩා වීරියක්, වේගයක්, උත්සාහයක් දැරිය යුතුයි තරහව කියන සංසාර පිළිකාව හොද කරගන්න. පිළිකාවකින් ඕනනම් අපි එකපාරක් මැරෙයි. තරහව නිසා සසරේ මැරෙන්න වෙන වාර ගාන මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳව මේ මෛත්‍රිය භාවිත බහුලීකృత කිරීම තුළ කොහොමද ව්‍යානිකතාය, වත්තුකතාය, අනුට්ඨිතාය, ಪರಿචිතාය, සුසමාරද්ධාය මේ විදිහට භාවිත බහුලීකృత කිරීම තුළ ලැබෙන මේ ජීවිත සැනසීමත් පරලෝක ජීවිත සැනසීමත් අයිහලෞකික පාරලෞකික කියන මේ දෙකට එකසේ බලපාන කියන්නේ ඉදවා හුරන් වානේ මෙහෙ වේවා පරලෝ වේවා දෙපැත්තම සනසන ධර්මතාවයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රී භාවනාව වඩන කෙනාට පාඩම් කරගන්න ඕනි තියෙන්නේ වාක්‍ය හතරයි. නිකන් මේ ඔය ඕකට දහසකුත් ඒවා ඇඩ්නම් කරන්න එපා. මියුසික් දාලා හෙඩ්ෆෝන් දාලා මම වෛර නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා ගිරා භාවනාවෙන් මෛත්‍රිය ඇති වෙන්නේ නැත. ඕක අපේ පෙත්තප්පු කෙනෙක් ගෙනල්ලා ගිරවට පුරුදු කරන්නකෝ. ඒකත් උදේ ඉඳන් කියනවා මම සුවපත් වේවා වෛර නැත්තෙක් වේවා දුක් වේදනා නැත්තෙක් වේවා කියලා ළඟට හුණෙක් කරේ මේ ආවොත් මොකෝ වෙන්නේ? සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ටක් ගාලා ගොදුරු ගන්නවා. අපේ අත්තම්මලත් එහෙමයි. ඒ දරුවෙක් මංගාවට ඇවිල්ලා අහනවා දවසක් මේ අපේ ආච්චිගේ කටේ තියෙනවා හිතේ නෑ මොකද්ද කියලා ඇහුවා. දැන් මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. කටේ තියෙනවා හිතේ නෑ. හාමුදුරනේ පුළුවන් නම් කියන්න මොකද්ද කියලා. මම බැලුවා දත්වත්ද කියලා. මම ඉතින් දත් කියලාත් බැලුවා. කටේ තියෙනවා හිතේ නෑ. බැලින්නම් මේක කියනවා මෛත්‍රිය. කටේ තියෙනවා හිතේ නෑ. කටින් නම් සුවපත් වේවා වෛර නැත්තෙක් වේවා නිදුක් වේවා මාමෙන්ම සියලු ගම්වාසී අල්ලපු ගෙදර කව බලන්නකො මෙහෙම දෙයක් කරලා. එහෙත් භාවනාව තුරතුර ඒවත් කියනවා. පුතා මම මෙන්න මගේ පුතත් සුවපත් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා කොයිද යන්නේ කකුල් දෙක කැඩෙන්න ගහනවා මේ වෙලාවෙ ගෙදරින් එළියට කියොත්. අන්න කටේ තියෙනවා මොකේද නැත්තේ? හිතේ නෑ. පොඩි කමෙන් අහන අපේ අත්තම්මගේ මේ කටේ තියෙනවා හිතේ නෑ. හාමුදුරනේ කියන්න බලන්න මොකද්ද කියලා. අන්න ඒ වගේ කටේ තියෙනවා හිතේ නැති වෙන්න බෑ. නිසා හිතේ තියෙන ක්‍රමවේදය තමයි මේ ඇති කරවන්නේ යන්නේ. මේකට පාඩම් කරගන්න ඕනි වාක්‍ය හතරයි. හතර මතක තියාගන්න. මේ ඔය ගොඩ දේවල් මන් දන්නේ අපි මොකද කොහින් ඇඩ්ඩුනාද කියලා. ඒ කියන්නේ කොහින් මේකට එකතු වුණාද කියලා. අහං අවේරා හෝමි කොහොමද තියෙන්නේ? මම වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා සුවපත් වූ සිත් නැත්තෙක් වේවා ඔච්චරයි. අයි බලන්න වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත් නැත්තෙක් වෙම්වා. ඔයිට අමතරව බුද්ධ ශාසනයේ නම් මගේ පින්වත්නි මට ත්‍රිපිටකයේ ඇතුලේ නම් අහුවෙලා නැහැ. ඊර්ෂ්‍යා නැත්තෙක් වේවා ක්‍රෝධ නැත්තෙක් වේවා වෛර නැ ඇයි දන්නවද මේවා දැම්මේ නැත්තේ? ගොඩකින් ධානයකට යන්න බෑ. ඒ නිසා මේ හතරෙන් එක හැඟීමක් ඇති වෙන විදිහටයි කර්මස්ථානීය දේශනා කළේ. මොකද ධාන නිමිත්තක් උපදවා ගන්න එපායි. දැන් ওই වටේ තියෙන ඔක්කොම දේවල් කියන්නේ ගියාම කොහින්ද නිමිත්තක් උපදවා ගන්න?
ඔළුව සංකරයි. මනස නොසන්සුන්. ඒ නිසා මුලින්ම කල්පනා කරනවා වෛර නැත්තෙක් වෙම්වා. පුල්පින්ගදී මේකෙදි හොඳට මතක තියාගන්න. කටින් කියලා හරියන්නේ නැත. වෛරය නැත්තෙක් වෙම්වා කියලා ප්‍රාර්ථනා කරන මම හිතන්න ඕනේ වෛරයේ ආදීනවත් වෛරය නැති එකේ ආනිසංසය. ඔක තමයි භාවනාව. මොකද්ද කල්පනා කරන්නේ? තරහව සහ වෛරය කියන දෙකම එකට ගත්තත් කමක් නැහැ. මේකේ ආදීනවයත් ඒක නැති තැන තියෙන ආනිසංසය. මොනවාද මේ තරහ කියන එකේ ආදීනව බලන්න. ලොකුම ආදීනවේ තමයි මේ ජීවිතේ අපිට කිසිම සංසුන් බවක් නැහැ. හැම තිස්සෙම කේන්ති ගිහිල්ලා ඉන්න අම්මා කෙනෙක් දිහා බලන්න. මූණ කළු වෙලා පොඩි දෙයකටත් මේ තමන්ගේ දැන් සමහරු ඉන්නවා පින්වත්නි මේ තමන්ගේ පුතා බැඳලා හරි දුව බැඳලා හරි කවුරු හරි කොහොම දැන් ගෙදරට ආව කියලා ලේලි කියලා හිතන්නකො. ලේලිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමුකෝ ලේලිට පෑන් පෑට සිහින තියෙනවා කියලා. දැන් කාටද මේකේ තරහ යන්නේ? කොහේවත් ඉන්න එකක් ඔළුවට දාගෙන නැන්දම්ම මේ අපාගාමී වෙන්න හදනවා. ලේලිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලේලිට තියෙන්නේ. දුවට පුතාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දුවට පුතාට තියෙන්නේ. ඒවට පිළියමක් යොදන්න. ඒවට තරහ ගන්න. ඒවට වෛර බඳින්න යන්න එපා. මොකද මේ තරහ වෛරය කියන එක මගේ පින්වත්නි තාම භයානක මේ ජීවිතෙත් මහා උණුවමනාදයක්. දැන් ඔය ඇත්ත කැමතිද? කවුරු හරි කෙනෙක් ඔය ඇත්තන්ගේ කකුලට පරාලණයක් තියලා ගහනවට. කකුල මැද්දෙන් බිමට බහින්න. ඊයර JVP කලබල කියන කාලවල වල තරහ නිසා මොකද කළේ? පරාලෙන තියලා කකුලට ගහලා තියෙනවා. ඊට පස්සේ යුදා මුදා කඳවුරු වල ඉස්සර අපිට මතකයි මේ කියනවා විශේෂයෙන්ම ත්‍රස්තවාදීන්ගේ කඳවුරු ඇතුලේ තිබ්බා කියලා මේ සමහර දඬුවම් ක්‍රම මේ තරහ වෛරය නිසා පුදුම මේ කෙනෙක් මහා පීඩාකාරී විදියට තමයි ඒක කම්බි වැටවල් දාලා මේවා කියන්න අප්‍රියයි මගේ පින්වත්. මොකද කරන්නේ? කනට පොඩි බට දාලා ඒ වගේ ඇතුලෙන් කම්බි දාලා බටේ ආපහු එළියට ඇදලා කම්බිය නැවිච්ච කම්බිය කණේ කෑලිත් එක්ක එළියට අදනවා කියලා දෙනවා. බලන්න මේ තරහට කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ අම්මට පුතාව පේන්නේ නැහැ. ওই තරහ ගිය වෙලාවක පොරවක් එහෙම අතට අහුනොත් අම්මට ගහනවා කියන එක තාම සිම්පල් වැඩක්. ඊට පස්සේ අම්මට දරුවා පේන්නේ නැහැ. ඔය කොච්චර අම්මලා මොනවා කළත් සමහර අම්මලා ඉන්නවා තරහ ගියාම මේ ලිපේ තියෙන රයිස් කුකර් එක පවා නේද එහෙම ඉඳලා තියෙනවා. දැන් මම දන්නේ එහෙම ඥාති කෙනෙක් ඉන්නවා අපේ මේ දරපෙනෙල්ලෙන් ගහලා තියෙනවා දරුවගේ හැට. ඒ දරුවගේ හැේ තවමත් මෙහෙම කරලා මේ පොඩි කෑල්ලක් තියෙනවා. බලන්න ලිපේ තියෙන දරපෙනෙල්ලෙන් අම්මා කෙනෙක් දරුවෙක්ට ගහන්න තරම්. ඒ අම්මගේ වරදක් නේ. හිතේ නැగిලෙන තරහව කන්ට්‍රෝල්. ඉතින් අහුවෙන්නේ මොකෙන්ද? නැති ඒ පාරවල් ගහන්නෙත් මැරෙන්නමයි ආයේ. ඉස්සර නම් අම්මලා කෙනෙක් අම්මා කෙනෙක් දඬුවම් කරන්නේ ටිකක් දඬුවමටනේ. දැන් දඬුවම් එහෙමනේ. කඩුවක් අහුනොත් ඕකෙනොත් කොට. ගල්ලින්නක් අහුනොත් ඕකෙනොත් කොටන සයිස් එකට දැන් මිනිස්සුන්ට තරහ යනවා. හරි? ඒ නිසා තරහ කියන්නේ හොඳ දෙයක් නැති දෙයක්ද කියලා කල්පනා කරන්න. මේ ජීවිතේ ඔබට කොයිතරම් පීඩා දෙනවද මේ තරහ කියන එක හිතේ ඇති වුණාම නේ. වෛරය කියන එක ඇති වුණාම කිසි සංසුන් බවක් නෑ. කිසි සැනසෙල්ලක් නෑ. කොයි වෙලෙත් ගිනි අරගෙන වගේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඊළඟට මේකේ පරලෝක ජීවිතය. දැන් ධර්මාශෝක රජතුමා විහෙර විහාර 84000ක් හදලා මරණාසන්න මොහොතේදී මොකද වුනේ? සේවිකාව හුලංග ගායිද්දි වටාත්ත වැදුනේ ඇඟේ. වටාත්ත වදිනකොට තරහ ගියා. තරහ ගියපු නිසා තරහ සිතුවිල්ලෙන් ගිල්ල පොළඟෙක් වෙලා ඉපදුනා කියලා සඳහන්. මෙඹරෙක් වෙලා සතියකට. යම් කෙනෙක් තරහ හිතේ තියාගෙන මේක දූෂ්‍ය සිත් වලින් වාසය කිරීම තුළ පරලෝක ජීවිතයත් අයහපත්. പ്രേත ජීවිත ලැබෙනවා, ගිනි ගන්න ජීවිත ලැබෙනවා, විපාක දුක් විඳින්න වෙන ජීවිත ලැබෙනවා, මහා දුකක්. ඊළඟට වෛරයෙන් ජීවත් වෙන කෙනෙක්ට පාරේ බහැලා යන්න බෑ. තරහ වෛරය කියන අයට පින්වන්දි මිනිස්සු අයින් වෙලා යනවා. ඒගොල්ලෝ ඒගොල්ලොත් එක්ක ඇසුරු කිරීම මහා දුකක්, වේදනාවක්, පීඩාවක්. හදිසියට මිනිස්සෙක් නෑ ලඩක දුකකට පිට වෙන්නේ. ඒ නිසා මගේ පින්වත්තුන්ලා පළවෙනියටම කල්පනා කරන්න තරහවේ වෛරයේ තියෙන ආදීනවය පිළිබඳව. අද ඉන්නේ හිරේ ඉන්න බොහෝ දෙනෙක් ওই තරහ වෛරය පාලනය කරගන්න බැරි අය. ඊට පස්සේ අම්මා තාත්තුණත් මැරෙන්න පුළුවන්. දේවදත්තට අපායට යන්න උනේ තරහව ඇති වෙච්ච පුංචි තරහ පාලනය කරගන්න බැරි වෙච්ච නිසා. එදා රන්තලි අරගෙන යන වෙලාවේ වෛර බැඳගත්ත කියලා තියෙන සාහිත්‍යය. එදා ඒ වෛරය බැඳගත්තේ නැත්තම් අද දේවදත්තත් නිරේ නෑ පින්නදී. අද මේ මොහොතේ මම මේ බණ කියනකොටත් ඔබ මේ බණ ටික අහනකොටත් දේවදත්ත නිරේට වැටිලා ඉන්නේ. එදා මොහොතක් තරහ පාලනය කරගත්තේ නැති නිසා. හරි.
ඒ නිසා තරහව කියන්නේ හොඳ එකක්ද නැති එකක්ද කියන එක ඔබ කල්පනා කරන්න. ඔබට තරහව ඕනි නම් ඔබ තරහ තියාගන්න. ඔබ තරහ තියාගත්තත් නැතත් අපිට කමකුත් නැහැ. හැබැයි බුද්ධ දේශනාව තරහා යනු Tamanගේ චිත්තසංතාන දැන් කියනෝනේ දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිනා මිච්ඡාපනිහිතං චිත්තං නේද? මොකද කියන්නේ දිසෝ දිසං යන්තං කෛරා මේ හිත වරදවා පිහිටවා ගත්තොත් හොරෙක් තව හොරෙක්ට කරනවා වගේ භයානක එකක්. හොරෙක් තව හොරෙක්ට කරනවා වගේ භයානක විපාකයක් ඒ වැරදියට පිහිටවා ගත්ත හිත තියෙන කෙනාට ලැබෙනවා. හරි. ඒ නිසා පින්වත්නි තරහ වෛර කියන කේ ආදීනව මේ මනසකාරය කරලා තරහ වෛර නැති මෙත්සිතක් තියෙනවා නම් ලැබෙන ආනිසංස මනසකාරය කියන්නේ. මොනවද මෙත්සිතේ තියෙන ආනිසංස? ගොඩාක් දේවල් තියෙනවා. හරි. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්칸ති. මොකද වෙන්නේ? සැපසේ නිින්ද යනවා. දැන් බලන්න අපි මිනිස්සුන්ට සැපසේ නිින්දක් නැහැ නේ. හේතුව තරහෙන් ගිනි අරගෙන ඉන්න බොහෝ අය. රැයට බුදිය ගන්නෙත් මේක මට මෙච්චර කාලත් අද මෙහෙම කිව්වනේ දෙන්නම්කම අර නාට්‍ය ටික බලලා ඒ වගේ යන්නෙත් අනිකරම තරහ ඇති වෙන දේවල්. ඉතින් සුඛං සුපතිනේ රැයට හීනෙන් දොඩවලු. ඔළුව උඩ නිදාගත්තාම නැගිටින්නේ යටින් සමහර. බලන්න රැයට නිදාගද්දි බෙඩ්ෂීට් එක කොහොමද උදේ නැගිටිද්දි බෙඩ්ෂීට් එක කොහොමද කියලා. සැපට නිින්දක් නැහැ. අරේට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා ඔළුව වදිනවා. ඇඳෙන් බිමට වැටෙනවා සමහරකට කොට්ටේ උදේ නැගිටිනකොට කකුල් දෙකේ ඇයි සැපසේ නිින්ද ගිහලා නැහැ රෑ තිස්සේ ඇඳ වැටේ කරකිලා. හැබැයි මේ තරහ වෛරය නැති කරපු කෙනා මෙයාගේ හිත කොච්චර ශාන්තද කියනවනේ මෙයාගේ හිතට බරක් නැහැ. නිදාගත්තුත් සීයෙන් මං අහවල් වෙලාවට නැගිනවා හීන පේන්නේ නැහැ බොරු. න පාපකං සොපිනං පස්සති පෞකාර සීන පේන්නේ. හරි. රැට හීනෙන් බය වෙන්නේ. ඔය බාලගිරි දෝෂ ආරම්භව මුකුත් නැහැ. ඊළඟට සුඛං පටිමුඤ්ජති. දැන් සමහරව ඉන්නවා පින්වත් මේ සුඛං පටිමුඤ්ජති නෑ. සුඛං සුපදිනන් තියනවා සමහරුන්ට. සුඛං පටිමුඤ්ජති කියලා කියන්නේ සැපසේ නැගිටිනවා. දැන් සමහරු ඉන්නවා කොච්චර තට්ටු කරත් කකුල් දෙන් අල්ලලා හොල්ලනවා වතුර දානවා ආපහු නැගිටලත් බුදි. ඊළඟට ටිකක් දුර යනකොට බිත්ති වල වැඩි වැඩි යන්නේ. එහෙමයි දැකලා නැද්ද? මම නම් දැකලා තියෙනවා. කොච්චර තට්ටු කරත් ඒ අය සුඛං සැපසේ නැගිටින්නේ. හැබැයි මේ හිත දියුණු කරපු හිතේ කෙලස් ධර්ම මර්ධනය කරපු උතුමාණන් වහන්සේලා හිම ස්පර්ශ මාත්‍රයෙන් නැගිටිනවා පිටත්. ඊළඟට දුක් පීඩා. දුක් පීඩා කියලා කියන්නේ දැන් කායික දුක් පීඩා. දැන් ඔය ඇත්ත කැමතිද ඔය ඇත්තන්ට පිළිකාවක් හැදෙනවට? ඔය ඇත්ත කැමතිද ඔය ඇත්තන්ට ලාදුරු රෝගය වගේ රෝගයක් හැදෙනවට? ඔය ඇත්ත කැමතිද ඔය ඇත්තන්ගේ අතප්පයක් කැඩිලා වෙන වෙලා කී තෙයි ගහලා යනවට? ඔයත් කැමතිද බස් එකකට යට වෙන්න? කැමති නෑනේ. එහෙනම් කායික දුක් පීඩා. මෙන්න කල්පනා කරන්න මම කායික දුක් පීඩා වලට කැමතිද නැද්ද? මට කායික දුක් පීඩා මගේ අතප්පයක් කැඩුනොත් හොඳයිද? මට පිළිකාවක් හැදුනොත් හොඳයිද? මට ලාදුරු වගේ රෝගයක් හැදුනොත් හොඳයිද? මට කුෂ්ඨයක් වගේ එකක් හැදුනොත් හොඳයිද? නැත්නම් මට කිසිම ලෙඩක් දුකක් හැම්බිරිස්සාවක්වත් නැතුව ඉන්න තියෙනවා නම් හොඳයිද කියලා කල්පනා කරන්න. මේක කල්පනා කරන්න. මේක පින්වත්නි නිකන් එන්නේ. කල්පනා කරන්න ඔන්න තමන්ගේ හිත ඇතුලෙන් නැගිලා එනවා තුන්වෙනි එකත් මොකද්ද? අනේ මම දුක් පීඩා නැත්තේකුත් වෙම්වා මම මුලින්ම කාටද? මම. හරි. දැන් මෙතනදී තව ප්‍රශ්නයක් එනවා. මේ ඇත්තෝ අපේ උපාසකම්මලා මේ හෝඩිය නම් එලෙවල් ලියන්න යනවා. දැන් ටික කාලෙත් මේ කෝල් එකක් ආවා. මේ හරි පුදුම කෝල් ඒවයි තියෙන්නේ. ආලෝකයක් ආවයි කිව්වා මාර්ගඵල 3ක් අවබෝධ කරා කිව්වා දැන් එතනින් එහාට කමටහන් දෙන්න මටත් බෑ මේ කොහොමද දෙන්න පින්වත්නි ඇත්තම අනාගාමී වෙලා නම් තව මොන හරි කියන්නත් පුළුවන් දැන් මේ අපේ උපාසක අම්මලා තාත්තලාගේ කරන ලොකු මේ බයිනව නෙමෙයි හරිද පින්වත්නි එන් හිතන්න එපා මේ ආමුදුර හැමදේම අපිට අනම්මනම් හින් ගන්නවා අපේ භාවනාවට හින් පාස් කරනවා අපිට මෙහිමයි අපි මේ අමාරුවෙන් කරගත්තේ අමාරුවෙන් කරගත්තු නිසා තමයි මේ බබාව රැකගන්න මේ ටික කියන්නේ හරි සමහර ඉන්නවා මේ මමයි කියලා කෙනෙක් නෑ මම සෝපත් වෙම්බා කියන්නේ මොකටද? ඉතින් මම කියලා කෙනෙක් නෑ තමයි. නාම රූප ධර්මතා තමයි. හැබැයි ඉතින් මෙහෙම කරන්න පුළුවන්ද? මේ රූප උපාදානස්කන්ධය වෛර නැත්තේක් වෙම්බා පුළුවන් නම් කරන්න. මේ වේදනා උපාදානස්කන්ධය වෛර නැත්තේක් වෙම්බා මේ සංඥා උපාදානස්කන්ධ. තව මෙහෙම පුළුවන්ද කරන්න?
මේ ධාතු ආයතන වෛර නැත්තෙක් වෙම්වා එහෙම බෑ මේක සම්මුතිය තුල අවබෝධ කරගන්න ඕනේ. දැන් කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු වට්ටි අට්ටි මිච්ඡා මොනවද? සම්මුති නෙමෙයි. සම්මුති කෙස් කියලා දෙයක් නැහැ නේ. පටවි රූප කලාප විතරයි නේ තියෙන්නේ. එහෙනම් ඉතින් කියන්නේ පැයි පටවි ධාතු අධික රූප කලාපය දුකයි අස්තිරයි නිස්සාරයි එහෙම නැහැ. සම්මුතිය තුල ඉඳලා තමයි සම්මුතිය කඩන්නේ. කෙස් අරගෙන තමයි කෙස් කඩන්න වෙන්නේ. ලෝකය අරගෙන තමයි ලෝකය කඩන්න වෙන්නේ. ගනි කවදාවත් විදර්ශනාවට පරමාර්ථ ධර්ම ගන්නෙ නෑ. කියන්නේ මේ ලෝකෝත්තර ධර්ම ගන්නෙ නෑ. පරමාර්ථ ධර්ම නෙමෙයි. ලෞකික පරමාර්ථ ධර්ම විතරයි ගන්නෙ. ඒව සම්මුති. හරි? සම්මුති ධර්ම ටික ගන්නවා. සම්මුති වශයෙන් තමයි මානසිකාරයට ගන්න. මොකද පරමාර්ථ ධර්ම විදර්ශනාවට අහු වෙන්නේ නෑ. ඒව අපිට ඒකත්වයෙන් ගන්නේ කියන්නේ අපි යම්කිසි ඝනත්වයකින් තමයි මේක ග්‍රහණය කරගන්නේ. අපි මේක යම්කිසි සමූහයකින් තමයි ප්‍රඥප්තියකින් තමයි අපිට මේක අහු වෙන්නේ. බුදු කෙනෙකුට විතරයි පරමාර්ථමය වශයෙන් විදර්ශනාවක් වැටෙන්නේ. හරි? කෙලස් ප්‍රහීන කළාට පස්සේ නැගිට මේක 100%ක් සක්සුදක් වගේ පැහැදිලි මේකේ தත්ත්වය මොකද්ද කියලා. එතනින් මෙහාට මේක සම්මුති වශයෙන් තමයි අපිට මනස්කාරය කරන්න වෙන්නේ. ඒ නිසා මම කියලා කෙනෙක් නැතුව මම සූපත් වේවා කියවම සක්කාය දිට්ඨිය වැඩෙනවාය. සක්කාය විනෝත්නි ක්‍රිකට් ගහන්න බැට් එකයි බෝලේ යතට ගන්න එපා. බැට් එකයි බෝලේ යතට ගන්න තු ස්කෝර් බෝඩ් එක ගාවට විතරක් ගියාට ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ මම කියන වචනය මේකෙදී සම්මුතියක් විදිහට ගන්න වැඩිය මේකත් එක්ක නටන්න එපා. මම වෛර නැත්තෙක් වෙම්වා මම තරහ නැත්තෙක් වෙම්වා මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා කියන තැනට එන්න. අවසානික සුවපත් වූ සිතක් වෙම්වා. මානසික සුවපත් භාවය ඔබ බලන්න ඔබ මානසික පීඩන වලට කැමතිද නැද්ද? ඔබ මානසික පීඩා වලින් ඉන්නද කැමති? මානසික පීඩා වලින් වෙන් වෙන්නද කැමති? මානසික පීඩා වලින් දුරු වෙන්නද කැමති? මානසික පීඩා වලින් දුරු වෙන්න නම් කැමති. ඔන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අනේ මම සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා. ඔන්න 4 ඉවරයි. වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා. පින්වත්නි මේක කල්පනා කරනකොට ඔබ හිතන්න එපා දැන් මෙහෙකුත් තියෙනවා. ඔය කායික දුක් පීඩා නැත්තෙක් වෙම්වා කිව්වට ඔබට කයට ලෙඩ දුක් හැදෙන්නේ නැතුව ඉන්නේ. එහෙම ඉන්නේ නැහැ. ජරා ධම්මං මා ජීරති අලබ්බනීයට්ටාන. සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා බ්‍රහ්මුණාවා මාරේනවා කියන චිවාලෝකස්. කිසිම කෙනෙකුට දෙවි කෙනෙකුටවත් මේකින් කරන්නේ කයලරි රෝග හොඳ කරගන්න එක නෙමෙයි. හිතේ තියෙන මේ ලාමක කෙලෙස් ධර්මයන් හිතේ තියෙන මේ පිළිගඳ ගන්න කෙලෙස් ධර්මයන් දුරු කරලා දාන එක. ඒ නිසා ඔන්න කෙනෙක් මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සෝපත් වූ සිත් නැත්තෙක් වෙම්වා කියලා නැවත මනස්කාරය කරනකොට එයාට පින්වත්නි සනසීමක් දැනෙන්න පටන් ගන්නවා. එයාට පුදුම සහනයක් දැනෙන්න පටන් ගන්නවා. කොහොම සහනයක්ද? අනේ මම ඇත්තටම වෛර නැත්තෙක් වෙනවනම් ඒ වෛර නැතිවීම තුල ලැබෙන සනසීම ගැන එයාට දැනෙන්න ගන්නවා. ඒ තරහ නැතිවීම තුල ලැබෙන සනසීම ගැන එයාට දැනෙන්න ගන්නවා. දුක් පීඩා නැතිවීම තුළ ලැබෙන සැනසීම යාට දැනෙන්න ගන්නවා. මානසික පීඩන නැතිවීම තුළ ලැබෙන සැනසීම යාට ලැබෙන්න ගන්නවා. මෙන්න මෙයා සාමාන්‍ය ජීවිතයට ගියාම මෙයාට දැන් තරහ යනකොට වෙනදට එක පාටම අන්කන්ට්‍රෝල්, ඒ කියන්නේ කන්ට්‍රෝල් නැතුව තරහ ගියානේ. දැන් මෙයාට තරහ ගියත් මුල් කාලේ මෙයාට හිතෙනවා, මෙයාට මතක් වෙනවා අර භාවනාවෙන් විඳපු සුවය. තරහ ඇති කරගත්තාම මේ තරම් පීඩයි අනේ මං තරහ නැත්තෙක් වෙන්නේ. අන්න බලන්න එතනත් භාවනාව. කාට හරි දුක කියන්නේ දුකක් පීඩක් වුණාම හිත මානසික පීඩාවක් වුණාම යා එකත් එක්ක ඔට්ටු වෙවි නරක වෙවි තරහ වෙවි යන්නේ නේ. එයාට ඒ තරහත් එක්ක මතක් වෙනවා මේක කොච්චර පීඩාවක්ද, මේක කොච්චර අනර්ථකාරීද, මේක කොච්චර ශෝකජනකයිද. අනේ මම තරහ නැත්තෙක් වුණා නම් අර භාවනාවෙන් කරපු මානසිකාරය යටින්. අනේ මම වෛර නැත්තෙක් වුණා නම්, අනේ මම දුක් පීඩා නැත්තෙක් වුණා නම්, අනේ මම සෝපත් වූ සිතත් එක්කුණා නම් මෙන්න පින්වත්නි ක්‍රමානුකූලව මුලින්ම Tamanට මෛත්‍රියක් උපදවා ගන්නවා. ඒ උපදවා ගැනීම තුළ ලැබෙන ඔන්න ඔය කියන සැනසීම තමයි අපි ලෝකයට පතුරවන්නේ. හරි? ඔන්න දැන් Tamanට යම් සැනසීමක් ආවනේ. දැන් හොඳ අම්මා කෙනෙක්ට හොඳ අපේ දුමකෝ ෆලුඩා එකක් හම්බුණා කියලා. ෆලුඩා දන්නව නේද? අර රෝස් පාටට තියෙන කසකසායට එහෙමත් දාලා අයිස්ක්‍රීම් ටිකක් උඩට දාලා දීම වටෙන් මෙහෙම කාලම් කරලා බොන්නේ. කසකසායට දාපු සරුවත් එහෙම නෙමෙයි. රුපියල් 10ට 15ට. මෙන්න මේ ෆලුඩා එකක් හම්බෙච්ච අම්මා කෙනෙක් එයා බොනවා. Tamanට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මොකද දැන් හිතේ? ඔය ඇත්ත දැකලා තියෙනවද අම්මා කෙනෙක් තව කවදාවත් තනියම අයිස්ක්‍රීම් එකක් කනවා?
නෑ. තමන් කාපු ගමන් ඒ අම්මා කල්පනා කරනවා අනේ මගේ දරුවන්ටත් මම මේ කාපු සැප දෙන්න තියෙනවනම් මම මේ විඳපු සනසීම දෙන්න තියෙනවනම් මම මේ විඳ සැප දෙන්න තියෙනවනම් අන්න ඒ නිසා මොකද කරන්නේ දරුවන්ටත් ඵලූඩ 3ක් අරගෙන යනවා. හරි මගේ පින්වත්නි මෙන්න මේ වගේ තමන් බීපු ඵලුඩයකේ සැප දරුවන්ට දෙන්න කල්පනා කරපු අම්මා වගේ මම මේ උදාහරණයක් ඔය ඵලුඩ කියවම ඔක්කොටම තේරෙනවනේ කටට කෙලත් තුනලම නේද ප්‍රායෝගිකව මෛත්‍රියෙන් සැප විඳපු අම්මා තාත්තා දරුවා කල්පනා කරනවා අනේ මගේ අම්මටත් මේ සැපේ තියෙනවනම් අනේ මගේ තාත්තටත් මේ සැපේ තියෙනවනම් අනේ මගේ මල්ලිටත් අක්කටත් දුවටත් පුතාටත් මේ සැපේ තියෙනවනම් අන්න අම්මා මොකද කරන්නේ ඉඳගෙන අම්මා හෝ තාත්තා හෝ දරුවා නම් ඒ විදිහට මේක තම තමන්ගේ මට්ටමින් ගන්න මොකද කරන්නේ මා මෙන්ම මාගේ නිවසේ වසන අයත් වෛර නැත්තෝ වෙම්වා පේනවද පින්නත් මේ වචන වලින් එහාට ගිය අර්ථය නැත්නම් ඔක මොන්ඩිසෝරි කාලේ ඉඳන් කරපු භාවනාවක් නේද මොන්ඩිසෝරි කාලෙත් මේ භාවනාව කරනවා මේ වචන නෙමෙයි මේකේ අර්ථය ගන්න මම විඳපු සැප වගේම සැපක් අනේ මගේ අම්මටත් ලැබේවා මා මෙන්ම මාගේ ගෙදර අයත් සුවපත් වේවා ඔන්න පැතුම් මා මෙන්ම මාගේ ගෙදර අයත් වෛර නැත්තෝ වෙම්වා අනේ අම්මට තාත්තට මේක තේරෙනවද නැද්ද මම දන්නේ නැහැ මගේ අම්මටයි තාත්තටයි වෛර නැති සිතුවිලි පහළ වේවා සනසීමෙන් ඉන්න ලැබේවා තරහ නැති සිතුවිලි පහළ වේවා නේද එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ මා මෙන්ම මාගේ නිවසේ අයත් වෛර නැත්තෝ වෙම්වා තරහ නැත්තෝ වෙම්වා දුක් පීඩා නැත්තෝ වෙම්වා සුවපත් වූ සිත නැත්තෝ වෙම්වා එන්නේ මේවා වචන නෙමෙයි මේ වචන මනසිකාරය කරනකොට දැන් මම වගේ මා මෙන්ම මාගේ නිවසේ අය වෛර නැත්තෙක් වෙම්වා කියලා කල්පනා කරනකොට ඔබට අර යටින් කල්පනා කරපු ඔක්කොම එක මිටකට ගොනු ගහන්න ඕනේ ඔබ අර යටින් කල්පනා කරපු සියල්ල එක පිටකට ගොනු ගහන්න ඒ කියන්නේ වෛරය ආදීනවත් තරහය ආදීනවත් තරහය නැතිකමේ ආනිසංසත් වෛර නැතිකමේ ආනිසංස දුක් පීඩාවේ ආදීනවත් දුක් පීඩාව නැතිකමේ ආනිසංස සෝපත් වූ මනසක ආනිසංසත් නැති තැනක ආදීනවයක් කියන මේ ඔක්කොම එකට කවලම් වෙලා මේ ඔක්කොම එකට ගැබ් වෙලා එන හැඟීම තමයි තමන්ගේ ගෙදර අයටත් පිළිදුවන්නේ මෙතනදී විද්‍යාත්මක සහ ධර්මානුකූල කියන දෙකක් සිද්ධ වෙනවා ඔබ හිතන්න එපා මේක කළා කියලා දැන් මා මෙන්ම මාගේ නිවසේ අයත් වෛර නැත්තෝ වෙම්වා කොට තාත්තගේ තරහ වෙනවද? තාත්තගේ තරහ හොඳ වෙනවද? ඉතින් මේක යම් බලපෑමකුත් තියෙනවා හරිද? අර වික්ෂුන් වහන්සේලා නිසා සත්තු හොඳ වුණා වගේ මේ ඔබේ ශරීරයෙන් පිට වෙන වචන පහ දැන් ඔය කියනෝනේ එක ශරීරයෙන් පිට වෙනවා කියලා රැස් වගේනේ අපිට පේන්නේ නැති. සොලංගිල්ලෙන් පහුගිය දවසක ඕර පිට වෙනවා අරව පිට වෙනවා මේව පිට වෙනවා කියලා. ඒ වගේ මොනවා හරි පිට වෙන જાතියක් තියෙනවනේ. මෛත්‍රී රූප කලාප නිසා ඒ දේවල් යහපත් වෙලා විද්‍යාව කියනවා කහ පාටින් මොකද්ද මන් දෙකක් විහිදෙනවා කියලා ළඟවට. ඒක බලවත් වෙලා ඒක අනිත් අයට වදිනකොට ඒ අයත් සුවපත් වෙනවා. විද්‍යාත්මක හේතු වැඩක් නෑ. විද්‍යාව බුදුදහමත් එක්ක ගලපනවා නෙමෙයි. විද්‍යාව කියන්නේ ඇත්තටම අවිද්‍යාව. බුදුහාමුදුරුවන්ගේ ධර්මයත් එක්ක ගන්නකොට. මොකද සැබෑ විද්‍යාව එකයි. මේ භෞතික විද්‍යාව කියන්නේ තනිකරම අවිද්‍යාවක්. හරි? එහෙම ශාරීරික බලපෑමකුත් තියෙනවා. ඒක විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. ඔය ගහකට මට මතකයි ගස් දෙකක් එකට හිටවල විද්‍යාඥයෙක් එක ගහක් ගාවට ගිහිල්ලා කිව්වා එක ගහක් ගාවට බයින්න. උඹ මෙහිමයි උඹ හැදෙන්න එපා අරකයි. එක ගහක් ගාවට ගිහිල්ලා කියනවා මේ ගහ සුවපත් වේවා මේ ගහ වෛර නැත්තේක් වේවා දෙකටම එකට වතුර දැම්ම එකට හුලන් දුන්න එකට අවුව දුන්නා. අර බැනපු ගහ මැරෙනකොට මෛත්‍රී වඩපු ගහ හැදුනා. මොකද ගස් කල් වලට දැනෙනවා. තිරසන් සතෙකුට බලන්නකො මෛත්‍රිය දැනෙන විදිහ. නේ? තිරසන් සතෙකුට පවා මෛත්‍රිය දැනෙනවා නම් ඔය හදන්නකො බල්ලෙක් ගෙදර. මෛත්‍රී කරන්නකො. දැක්කාම නැට්ට වනාගෙන ඇවිල්ලා මුළු මූණම ලෙව කන ගන්නට එන්නේ නැද්ද බලන්න. එනවා. ඒක තමයි යාගේ සතුට. ඒක මේ පින්වත්නි මේ ආසාවකට දෙනවා කියලා හිතන්න එපා නේද? ඒ තමයි මෛත්‍රී හැඟීම තිරසනාට පවා දැනෙන තැන. එහෙනම් මනුෂ්‍යයන්ට මේක තවත් වැඩිපුර දැනෙන්න ගන්නවා. තාත්තලා මේකෙන් හොඳ වෙයි කියලා හිතන්න එපා. මේකෙන් හොඳ වෙන්නේ ඔබ. තාත්තගේ තරහව නැති කර ගන්න ඕන නම් තාත්තටත් සිද්ධ වෙනවා. ඔය වගේම ඉඳගෙන පැත්තකට වෙලා මේ භාවනාව කරන්න. එහෙනම් ඔන්න පළවෙනි පියවර තමන් අරමුණු කරගෙන වෛරයත් එක්කෙන්වා තරහනෙත් එක්කෙන්වා දුක් පීඩානෙත් එක්කේවා සෝපත්තු සිතත් එක්කෙන්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි පියවර මම යම් සැපයක් මේකෙන් ලබලා මම මේ ලබාගත්තු සැපය
මේ සැපය සාක්ෂි කරගෙන මං මේ ගත්තු සැපේම මගේ අම්මටයි තාත්තටයි ගෙදර අයටයි මගේ නිවසේ ඉන්න අයත් වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා සුවපත් වූ සිත නැත්තෝ වේවා කියලා භාවනා කරනවා. ඔන්න එතකොට පින්වත්නි ඉස්සෙල්ලා අර Tamanට විතරක් කොටු වෙච්ච මෛත්‍රිය දැන් ගෙදරටම විහිදුණා. දැන් ටිකක් විහිදිලාද නැද්ද? විහිදුණා. දැන් ඊට පස්සේ ගන්නවා Tamanගේ ගමේ අය. ඔන්න තවත් ඔන්න දැන් එකපාරට නගරයට දාන්න එපා. හරිද? කියන්නේ මේ මෛත්‍රී සිත කියන්නේ මගේ පින්වත්නි පොඩි ළමයෙක් වගේ. මේක ලොකු තැනකට දැන් මොන්ඩිසෝරි ළමයෙක්ව ඕ ලෙවල් පන්තියකට දාන්නම බෑ. එයා 1 2 3 4 ක්‍රමානුකූලව යනවා. ඒ වගේ මේ මෛත්‍රී සිත හදාගත්තට පස්සේ යා මෙන්න මෙච්චරක් විතර පුංචි. ඔන්න ගෙදරට යනකොට මෙච්චරක් ලොකු වෙනවා. එකපාරටම රටක් අල්ලන්න අපිට බෑ. ඒ නිසා ඊළඟට කරන්න ඕනේ ගෙදරින් පස්සේ මගේ ගම. දැන් ගමේ ඉන්නවා කියලා දන්නකො තරහකාරී අර අනගාരിക ධර්මපාලතුමා පොලිස් කාර්යයට මෛත්‍රී කරා වගේ වෙන්න එපා. ගමේ තරහකාරයෙක් ඉන්නවා නම් අහවල් ගෙදර අහවලා හැර අනිත් අය වෛර නැත්තෝ වෙම්බා. ඔහොමත් අපේ උපාසකම්මල කියන. අහවලා ඌකට නම් හොදක් වෙන්න එපා අනිත් අය තරහ නැත්තෝ වෙම්බා. අරෝගෙන දුක් පීඩා ආවත් කමක් නැහැ අනිත් අයට දුක් පීඩා නොවෙත්වා. එහෙම නෙමෙයි. එක්කෙනෙක්වත් පුද්ගලිකව අරමුණු කරන්න එපා. මේ සැප ලබාගත්තු සැප මම සහ මගේ ගෙදර අය විඳින්න යන මේ සැප අනේ මේ ගමේ ඉන්න අහිංසක මිනිස්සු ඔක්කොම විඳිත්වා. මේ මාමින්ම මේ ගම්මානී සිටින සියල්ලෝම වෛර නැත්තෝ වෙම්වා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා සුවපත් වූ සිත නැත්තෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කරනකොට ඔබේ ටිකක් මේ මෛත්‍රී හිත තවත් විහිදෙන්න ගන්නවා. දිග කාලයක් හරිද? දැන් එක දවසේ මේ ඔක්කොම කරන්නත් එපා. මුලින්ම දවස් කිහිපයක් ඔබ ගැන ඔබ මෛත්‍රී කරන්න. ඊළඟට දවස් කිහිපයක් ඔබයි ඔබේ ගෙදර අය. ඊළඟට දවස් කිහිපයක් තමයි ඔබයි ඔබේ ඔය ගමේ අය. මේකට කොච්චර කාලයක් යයිද කියන්නේ මන් දන්නේ නැහැ. තම තමන්ගේ සංසාර ජීවිතේ තම තමන් කරගත්තු පින් අනුව මේ ජීවිතේ තම තමන් කරගත්තු ගුණවන්තකම් අනුව සිල්වන්තකම් අනුව මේ දේවල් වැඩි. ඊළඟට ඒකේ තම තමන්ගේ ඉන්ද්‍රිය පහ ප්‍රතිබද්ධ සිදුවීමක් නේ. ඊළඟ කාරණාව තමයි ගම ඊළඟට නගරය. ඔන්න නගරයම ආරම්භ කරා. ඊට පස්සේ රට. ඊට පස්සේ මුළු ලෝකය. ඊට පස්සේ අපා දෙපා සිව්පා කියන ශ්ලෝක සත්වයාම අර තමන්ගෙන් පටන් ගත් එක ක්‍රමානුකූලව විහිදුවාගෙන කියලා අවසාන වෙනකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බලන්න කලණීයමෙත් සූත්‍රය අපි දන්නනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ වෛරී නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා. මම විඳිනවා වගේම සැපයක් මේ සියලු සත්වයන්ට ලැබේවා. සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියලා පින්වත්නි. කෙනෙක් මෛත්‍රී හිත වැඩුවොත් වඩාගෙන ගියොත් මගේ පින්වත්නි මෙයාට හරි පුදුම දෙයක් වෙනවා. මෛත්‍රිය කියන්නේ ලෝක සත්වයාම කෙරෙහි විහිදිච්ච පැතිරෙච්ච මෛත්‍රී හැඟීමක් වෙනවා. මේ හැඟීමට කියනවා පටිභාග නිමිත්ත කියලා. හරි හැඟීමක්. මේ මෛත්‍රී හැඟීම එතකොට ඒක වචන නෙමෙයි. එතකොට මේක හදවතින්ම නැగిලා එන දේවල්. සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හදවතින්ම නැగిලෙන හැඟීමත් එක්ක මේ අතරමං වෙනවා. මතකයි නම් ගියවර ධර්ම දේශනාවේ ආනාපාන සති ධානය ගැන කීවා. ඒ වගේම මේ හැඟීමත් එක්ක වැඩිපුර ඉන්න කාල වේලාවක් වෙනවා 90ක් 95ක්. ඒ වෙලාවට කියන උපචාර සමාධිය කියලා. එක වෙලාවක මෙයා මේ හැඟීම තුල ගිලෙනවා. මොකද වෙන්නේ? මේ හැඟීම තුල ගිලෙනවා පින්වත්නි. පුදුම සනීපයක්. ඒ කියන්නේ ආයාසයක් නෙවෙයි. નિરાයාසයෙන්ම මෛත්‍රී හැඟීමේ හිත වැඩ කරනවා. කිසිම බලපෑමක් නැතුවම මෛත්‍රී හැඟීමේ හිත වැඩ කරනවා. මේ වෙලාවට කියනවා මෛත්‍රී ප්‍රථම ධානයට සමවැදුණා කියලා. નિરાයාසයෙන් අරමුණු කරන ගතියට කියනවා විතරකය කියලා. එහි નિરાයාසයෙන් හැසිරෙන ගතියට කියනවා විචාරය කියලා. ඒ විතක්ක විචාර චෛතසික දෙක ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයකට පත් වෙන නිසා ඒ අනුපදිනවා ප්‍රීති සුඛ එකග්ගතා කියන චෛතසික තුන. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා කීවේ. මෛත්‍රී භාවනාව ලෝක සත්‍යය කෙරෙහි මැති කරගත්තට පස්සේ මේ මෛත්‍රී හැඟීම ඒකේ නැවත හැඟීමට සමවැදීම තුල නැවත හැඟීමේ රැඳීම තුල නැවත හැඟීම ස්පර්ශ කිරීම තුල එකපාරටම මෙයා පින්වත්නි අර හැඟීමත් එක්ක මෙහෙම බැඳෙනවා පටිබද්ධ වෙනවා. එකට එකක් වෙන් කරන්න බැකනේ. හැඟීමයි ජීවිතයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මෙන්න මේක බැඳෙනවා.
මේ ක්‍රියාකාරීත්වයටපත් වෙනවා. මේකට කියනවා මෛත්‍රී ප්‍රථම ධානයටපත් වුණා කියලා. ඉතින් ဒုတိ ය ධානය තරානාපාන සති කියවා වගේම විතර්කය අරමුණු කරන එක අයින් කළා ਵਿਚාරයෙන් යනවා. තෘතිය ධානය ਵਿਚාරය අයින් කරලා එනවා. ප්‍රීතිය අරමුණු වෙන්නේ නැති වෙලාවට චතුර්ථ ධානයට සම්වදිනවා කියනවා. අභිධර්මානුකූලව පංචම ධානයට උපේක්ෂාවත් එක්කම යෙදිච්ච සෝකය කියන කයින් කරලා උපේක්ෂාවත් කියන එක යෙදිච්ච ඒකග්ගතා චෛතසික. උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධානසිත කියලා අභිධර්මයේ සඳහන් වෙන්නේ. මෙතනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඉතින් මෛත්‍රී භාවනාවෙන් කෙනෙක්ට ධානයට යනවා නම් වීදුරු කෑල්ල වගේ මුල ඉඳන්ම යන්න ඕනි තැන් ටික කියලා දීලා තියෙනවා. උත්සාහ කළොත් යන්න පුළුවන්. හරි. මේකේ මතක තියාගත යුතුම දේ තමයි ඔබ කිසිම වෙලාවක හදිසි වෙන්න එපා. අපේ මේ උපාසකම්මල කරන ගිරා භාවනාවට. මම වෛර නැත්තෙක් වෙම්වා, මාමින්ම gedara අය වෛර නැත්තෙක් වෙම්වා, තරහ මාමින්ම ලෝක සත්‍ය ආමුදුරුනේ දැන් හරි මට ලෝකයේ මරමුණු වෙනවා. දැන් මං කීවෙනි ධානයේ දින්නේ කියලා නම් අහන්න එපා. මෛත්‍රී පැත්තකින් තියලා කියලා දානවා කෙලින්ම. හරි. ඒ කියන්නේ කරුණාවෙන්මයි. ඒ කියන්නේ මෛත්‍රියෙන් නෙමෙයි, ඒක කරුණා භාවනාවෙන් ඉගෙන ගන්න ඕනේ එක. මෛත්‍රියයි කරුණාවයි එකක් වගේ පේනුනට දෙකකුත් වෙනවනේ. මෛත්‍රී චෛතසික එකක්, කරුණා චෛතසික එකක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා ඒකනේ සතර බ්‍රහ්ම විහරණයක් දුන්නේ. එක බ්‍රහ්ම විහරණයක් තමයි මෛත්‍රිය. කෙනෙක් මෛත්‍රියෙන් වාසය කරනවා නම් එයා පින්වත්නි බ්‍රහ්මයෙක් වගේ වාසය කරනවා. කොයි වගේද? බ්‍රහ්ම විහරණයෙන් වාසය කරනවා. ඒකනේ අම්මටයි තාත්තටයි බ්‍රහ්මයෝ කියලා කිව්වේ නේ. ඇයි? මෛත්‍රී, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ මේ අම්මා කෙනෙක් ගාව තාත්තා කෙනෙක් ගාව නිවැරදි. හරි. අම්මා කෙනෙක් ගාව තාත්තා කෙනෙක් ගාව පිට. ඒ නිසා මතක තියාගන්න ගිරා භාවනාවට යන්නේ නැතුව ඔබ මේකේ වැදගත්ම දේ තමයි ද්වේෂයේ ආදීනව, තරහවේ ආදීනව, වෛරයේ ආදීනව, දුක් පීඩාවල ආදීනව, මානසික පීඩාවල ආදීනව ආදී මනසිකාරය කරලා ආනිසංස මනසිකාරය කිරීම තුළින් තමයි ඔබට අර හිත ඇතුලෙන් නැගෙන හැඟීම. කටින් නම් නෙමෙයි. මෙන්න මේ අනේ කියන වචනේ මතක තියාගන්නකෝ. අනේ මම වෛර නැත්තෙක් වෙම්වා. ඔහොම හිතෙන්න. අනේ මම තරහ නැත්තෙක් වෙම්වා. අනේ මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා. අනේ මම සුවපත් උස. අනේ මට මේක නැති වේවා. අනේ මට මේක අනේ දැන් ඔයත්තන්ට පිළිකාවක් හදුනාම ඔයත්තෝ කටින් කියනවාද මට පිළිකාව නැති වේවා. මට පිළිකාව නැති වේවා. මට දැන් නැත්තම් හිත ඇතුලෙන්ම එනවද නැද්ද? අනේ මට මේක හොඳ වෙනවනම්. අන්න ඒ වගේ අනේ මට මේ තරහව කියන පිළිකාව හොඳ වෙනවනම්. අනේ මේ වෛරය කියන පිළිකාව මට හොඳ වෙනවනම්. අනේ මේ දුක් පීඩා කියන පිළිකාව, මානසික පීඩා කියන පිළිකාව මට හොඳ වෙනවනම් යහපත්ය කියන තැනට එන්නේ. ආවත් මගේ පින්වත්නි පැහැදිලිවම දෙකක් නෑ. ඔබට මෛත්‍රී භාවනාවෙන් මම මේ කියන මෛත්‍රී හැඟීමට ඇවිල්ලා ඒ මෛත්‍රී හැඟීම උපචාර සමාධිය දක්වා ගෙනහිල්ලා උපචාර සමාධියෙන් ප්‍රථම ධානයටත් ප්‍රථම ධානයෙන් ဒုတိ ය තෘතිය චතුර්ථ ධානයටත් සමවදින්න පුළුවන්. ඉතින් මෛත්‍රී භාවනාවේ චතුර්ථ ධානය දක්වාම දීර්ඝ විස්තරයක් කරන්නේ නැත්තේ ගියවර ආනාපාන සති භාවනාවේදී චතුර්ථ ධානය දක්වාම යන්න ඕනි මාර්ගය පෙන්වන්නේ. මේක කර්මස්ථානයේ නිමිත්ත විතරයි වෙනස් වෙන්නේ, නැතුව මේ මාර්ගය එකයි. නිමිත්ත වෙනස් වෙනවා. අරක ආනාපාන නිමිත්තත් එක්ක ගියේ මේ කියන්නේ මෛත්‍රී හැඟීමත් එක්ක. මෙන්න මේ මානසික මනෝ නිමිත්ත නැත්තම් මනසින් පහළ වෙන මෙන්න මේ හැඟීම අරගෙන කෙනෙක් ඉදිරියට ගියොත් එයාට අනිවාර්යෙන් ධානය මට්ටමට එන්න පුළුවන්. ඊට පස්සේ මේ සමාධිමත් වෙච්ච හිතකින් චිත්තවිසුද්ධිය සම්පාදනය කරගත්ත නිසා කෙනෙකුට පුළුවන් දිට්ඨි විසුද්ධිය ආදී ඊටු ටික ආපෞසරයක් මෙතන ඉඳන් ඊටාම වේගයෙන් සම්පාදනය කරයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අද ගුවන් විදුලිය වෙනුවෙන් පින්වන්ත දායකත්වය දරන්නට එක් වෙන්නේ අම්පාර උහන දායකතුමියක්. අම්පාර උහන අංක 213 ප්‍රාදේශීය සභාව පිටුපස නිවසේ දායිකා චම්පා වීරසිංහ මහත්මිය. ඒ වගේම සුභාස්ද සිල්වා මහතා සමග ශීලා වීරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. උහන අංක 213 මේ නිවසේ විසූ 2021 වසරේ අප්‍රේල් 18 වනදා භාව ප්‍රාප්ත වූ ඒ.එච්. සරද්ද සිල්වා ආදරණීය ස්වාමිපුරුෂයාණන් දරුවන්ගේ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් කිරීම විශේෂයෙන්ම අද දෙසැම්බර් මාසයේ 7 වෙනිදාට යෙදෙන එතුමන්ගේ 62 වන ජන්මදිනය හේතු කරගෙන එතුමන්ගේ ගුණ සමරා මතු භවයන්හිදී ඊතා ඉක්මනින් සුගතිගාමී වේ ඉපිද මාර්ගඵල අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබ අජරාමර නිවනින් සැනසෙන්නට මේ දස කුසල් පූර්ණ ධර්ම දානීය හේතු වේවා කියා පතා පින් අනුමෝදන් කර සුගතියම පැතීම. මිය පරලෝ යන්නට යෙදුණු පවුලේ ඥාතීන්ට පින් බලාපොරොත්තු වන ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීම නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කිරීම.
අපේ දේශිකයන් වහන්සේටත් ඒ වගේම තම ආදරණීය මව්වන ශීලා වීරසිංහ මහත්මියට පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දරමුණු කර ගන්නවා. චම්පා වීරසිංහ මහත්මියගේද සුභාස්ද සිල්වා මහතාගේද අපලෝපද්‍ර දුර වේවා. තිරුවනේ ආශිර්වාදය ඉෂ්ට දේවතා රැකවරණය ලැබ ව්‍යාපාර රැකී රක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ආරක්ෂාව ලැබේවා යන්න ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නේ අම්පාර උහන අංක 213 නිවසේ චම්පා වීරසිංහ දායිකාතුමිය සමග සුභාස්ද සිල්වා මහතා. ඉතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ ජීවිතයේ ඔය හිතට වද දෙන තරහ වෛර පීඩාකාරී හැඟීම් දුර වෙලා මෛත්‍රී සහගත සිතකින් ජීවත් වෙන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. ඒ සඳහා මේ ධර්මඥානයෙන් රැස් වුණා වූ සියලුම කුසල් ඔබට මට හේතු වේවා වාසනාව වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් ඒකාන්ත උපනිශ්‍රයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි ඔබ සවන් දුන්නේ උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළේ තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපනේ ධම්ම විජය ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සියලු ස්වාමින්ද්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඉෂ්ට දේවතා රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. වෙළඳ සේවයේ සදහම් ධර්මානුශාසනාවන්නේ සුපින්වත් දායකත්වයේ ඔබ වෙනුවෙන් අවතන්න කාර්යාලීය වේලාව තුල අධ්‍යක්ෂ වෙළඳ සේවය 0112 69 62 80 0112 69 62 80. ඒ වගේම විස්තර යොමු කරන්න WhatsApp අංකය 0776 93 73 93 0776 93 73 93. ඔබ SLBC Sri Lanka 7@gmail.com හා සදහම්දාර 1@gmail.com වෙත අනිවාර්යයෙන්ම ඊමේල් කරමින් සියලු විස්තර යොමු කරන්න. අද ධර්මානුශාසනාව වෙනුවෙන් සුපින්වන්ත පරිගණක මෙහියුම සකස් කරනු ලැබුවේ ශබ්ද ඉංජිනේරු ප්‍රභාත් හපුහෙට්ටි. ප්‍රභාත් හපුහෙට්ටිටත් ශ්‍රාවක දයාබර ඔබටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට සම්මා සම්බුදු සරණයි.